හරි ඉංග්‍රීසි මීඩියම් මතක තියාගන්නවා නම් please do not throw sausage pizza away කියන විදිහට මතක තියාගන්න පුළුවන්. මම තව ක්‍රමයකුත් දෙන්න. ඒ ඉංග්‍රීසි මීඩියම් හැබැයි ඉංග්‍රීසි මීඩියම් ලියාගෙන ඉවර වෙලා ආයෙ සිංහල මීඩියම් ටග් ගාලා ඔයගොල්ලන් ට්‍රාන්ස්ලේට් කරගන්න පුළුවන් නම් ඒත් ගැටලුවක් නැහැ මේ ඕඩර් එකට මතක තියාගත්තට. හරි. right. අපි එහෙනම් පුතේ OSI මොඩල් කියන එක යටතේ ඉස්සෙල්ලම steps 7 නැත්නම් ස්තර 7 ලියා ගන්න ඕනේ. හරි. ලියා ගන්න පුතේ ඉස්සෙල්ලම මේක ඔයගොල්ලන්ගේ පොතේ OSI මොඩල් නැත්නම් ඒකට සිංහලෙන් කියන නම තමයි විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතිය. පරිගණක ජාල නෙට්වර්කින් ඔයගොල්ලෝ ලියපු පොතට තමයි මේක නෝට් එක යන්න ඕන. ඒකටම කියන ස්තර ජාල ආකෘතිය කියලා. විවෘත පද්ධති අන්තර් සම්බන්ධතා ආකෘතිය කියන්නේ OSI මොඩල් එක. හරි open system interconnection මොඩල් කියන එක පුතේ OSI මොඩල් එක. දැන් අපි අද ඉගෙන ගන්න OSI මොඩල් එක ගැන. ඊට පස්සේ TCP IP මොඩල් එක ගැන කතා කරනවා. ඒතර OSI මොඩල් එකේ මාතෘකාව දාලා මේ හත ලියා ගන්න පුතේ. භෞතික ස්තරය, දත්ත සම්බන්ධී ස්තරය, ජාල ස්තරය, ප්‍රවාහන ස්තරය, සැසි ස්තරය, ඉදිරිපත් කිරීම ස්තරය සහ යෙදුම් ස්තරය. දැන් ටග් ගාලා කොපි කරගන්න. මොකද මම දන්නව ඔයගොල්ලන්ට දීලා කෙරෙන්නේ නැහැ නේද? ඒක නිසා දැන් ලියන්න මම අන්තිමට පොත බලනවා. ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මට ස්ක්‍රීන් එක මේ වීඩියෝ එකෙන් පෙන්වන්න ඕනේ. හරි? අනිත් එක තමයි 1 2 3 කියන ස්තර පුතේ අපිට කොටසක් විදිහට ගන්න පුළුවන්. ඒකට කියන අපි මාධ්‍ය ස්තරය කියලා. හරි? මාධ්‍ය ස්තරයේ කොටස් 3. ඉතුරු කොටස් 4 අපි කියනවා පුතේ ආගන්තුක ස්තරය කියලා. හරි? ඉතින් ඒ නම් දෙකක් ලියා ගමු අපි. බලන්න මේ ටික ටක් ගන්න ලියා ගන්න. ඔයගොල්ලෝ කැමති නම් වීඩියෝ ඔන් කරන්න පුළුවන්. වීඩියෝ ඔන් කරද්දී මට පේන්න ඕන ඔයගොල්ලෝ ලියනවා. හරි? හැබැයි අන්තිමට මම බලනවා පොත් ටික. කවුරු හරි ලියලා ඉවර නම් hand raise කරන්න. hand raising option එක තියෙනවා. ඔයගොල්ලෝ hand raise කරන්න. මම හිතන්නේ සනිරුත් ඉන්නවා මේ සනිරු මම ඉංග්‍රීසි මීඩියම් නෝට් එක මේකේ තියෙනවා පුතේ මම ඔයාලට ෂෙයා කරන්නම් දැන් මේ මම සිංහල මීඩියම් කට්ටියට ලියා ගන්න දීලා තියෙන්නේ හරි yes I think ප්‍රවීන් hand raise කරලා තියෙනවා මම හිතන්නේ ලියලා ඉවර ඇති ඔයගොල්ලන්ගේ පොතේ තියෙන්න ඕන යෙදුම් ස්තරය ඉදිරිපත් කිරීම ස්තරය සැසි ස්තරය ප්‍රවාහන ස්තරය ජාල ස්තරය දත්ත සම්බන්ධ ස්තරය සහ භෞතික ස්තරය ඒකේ අංක ටික දාගන්න පුතේ ඒක පහළ ඉඳන් ඉහළට දාගෙන යන්න මොකද අපි මේක මම පහළ ඉඳන් ඉහළට ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ හැබැයි අපිට ඒක අංක 1 ඉඳලා මේ පැත්තට ලියුවත් ගැටලුවක් නැහැ ඒ වගේම මෙන්න මේ සබ් පාර්ට්ස් දෙක මාක් කරගන්න පුතේ ඉංග්‍රීසි මීඩියම් මම දෙන්නම් නෝට් එක ලියන්න දැන් සනිරු දැන් ජොයින්ට් වෙච්ච හින්දා මම හිතන්නේ සනිරුගේ ගැටලුවක් කරගන්න එක නැහැ මම කොහොමත් මේක ඔයගලන්ට වීඩියෝ එකක් එවනවා හරි right මම මේ දීලා තියෙන පුතේ තව ක්‍රමයක් හරි මට ඇත්තටම සිංහල වචන වලින් මට වාක්‍යයක් හදාගන්න බැරි ගියා ඒ කෙසේ වෙතත් ඕගොල්ලෝ මොන වචන හරි දාලා අනිවාර්යෙන් මේක මතක තියාගන්න ඕඩර් එකට හරි මේ තව එකක් right okay හරි අපි බලමු අනිත් එක තමයි පුතේ all people seems to need data processing right අනිත් method එක තමයි all people seems to need data processing ඔය ඕන වචනයක් පාඩම් කරගෙන ඕන වාක්‍යයක් අට පාඩම් කරගෙන මේ ස්ටෙප්ස් ටික හරියට මතක තියාගන්න. එතකොට OSI මොඩල් එක යටතේ සනිරු ඔයගොල්ලෝ ඉංග්‍රීසි මීඩියම් ලියන්න ඕන OSI මොඩල් කියලා මෙන්න මේ ස්ටෙප්ස් 7. හරි? ඒක නම්බර්ස් ලියා ගන්න පුතා. මම පහළ ඉඳන් ඉහළට දුන්නේ. ඔයගොල්ලන්ට ඉහළ ඉඳන් පහළට ගියත් කමක් නැහැ. හරි? රයිට්. එතකොට ඔන්න සිංහල මීඩියම් ඕන විදිහකට වචනයක් මොකක් හරි ඒගොල්ලෝ හදාගන්න පුතේ භෞතික දත්ත ජාල ප්‍රවාහනය මගින් කියලා ඔන්න ඔය වගේ මොකක් හරි වාක්‍යකින් මතක තියාගන්න. Anyway you have to remember the order, right? හරි. අපි යමු පුතේ එහෙනම් පළවෙනි ස්තරය ගැන බලන්න. මේ දීලා තියෙන ඉංග්‍රීසි මීඩියම් සිංහල මීඩියම් දෙකම ඔයගලන්ට කම්පෙයාර් වෙන විදිහට. මොකද හැම වෙලෙම පුතේ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් වර්ඩ් එකත් මතක තියාගන්න සිංහල මීඩියම් දරුවා ටිකක්. මොකද සමහර වෙලාවට මේ දැන් අපි දත්ත සැමැදි ස්තරය කියන එක සමහර පේපර්ස් වල තියෙන දත්ත සන්දාන ස්තරය කියලා. හරි. ඉතින් ඒ වගේ වෙනස්කම් වුණොත්
ඒක නිසා පොඩ්ඩක් idea එකක් තියාගන්න පුතේ. physical layer, data link layer, network layer, transport layer and session layer, presentation layer and application layer. ඉතින් මම ඔයගලන්ට මුලින්ම කිව්වා ඇයි මේ OSI model එක අපි භාවිතා කරන්නේ කියලා. පහුවෙලා ආපු දරුවෝ ඉන්න නිසා මම ආපහු මතක් කරන්නම්. පොදු ආකෘතියක් භාවිතා කරන්න හේතුව තමයි පුතේ ඔයගොල්ලෝ දන්න දත්ත sannivedanයේදී එක වෙන්ඩර්ස්ලා එක නිෂ්පාදකීන් තමයි ඔයගොල්ලෝ මේ දත්ත sannivedana භාවිතා කරන උපකරණ හදලා තියෙන්නේ. උදාහරණයක් විදිහට iPhone තියෙනවා නේද? Huawei තියෙනවා, එක Samsung තියෙනවා. එක හදපු නිෂ්පාදකීන් වෙනස්. ඒතර නිෂ්පාදකීන් වෙනස් වුණාට ඔයගොල්ලෝ දන්න ඔයගලන්ට ඕනම ෆෝන් එකකින් එකිනෙකාට කෝල්ස් ගන්න පුළුවන්. එකිනෙකාට SMS යවා ගන්න පුළුවන්. ඒකට හේතුව වෙලා තියෙන්නේ නැත්තම් දැන් එකම ආකෘතියක් තියෙන එක තමයි පුතේ ඒකට හේතුව වෙලා තියෙන්නේ. පොදු ආකෘතියක් යටතේ තමයි ඒගොල්ලෝ මේ හදන හැම උපකරණයක්ම හදලා තියෙන්නේ. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. මොන වෙන්ඩර් කෙනෙක් හැදුවත් sannivedana උපකරණේ ඒක එකම ආකෘතියක තියෙන නිසා ඔයගලන්ට එකිනෙකාට කතා කරගන්න SMS යවා ගන්න පුළුවනි. හරි? ඉතින් ඒක නිසා තමයි මේ OSI model කියන එක ඒගොල්ලෝ අරන් තියෙන්නේ. එතකොට ලෝකේ අපි කතා කරන models දෙකක් තියෙනවා අපේ syllabus එක ඇතුලේ. එකක් OSI model එක, අනිත් එක TCP IP model එක. හරි? දැන් අපි කතා කරන්නේ OSI model එක ගැන. හරි? ඉතින් මේ idea එක ඔළුවේ තියෙන්න ඕන පුතේ. හරි. එතකොට මම කිව්වා OSI model එක අපි කතා කරන්නේ ISO සම්මතයට අනුව. හරි? මේ English medium note එක මම මේක share කරන නිසා දැන්ට ලියා ගන්න ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. හරි. හරි. එතනදී ආපහු මම කියලා තියෙන පුතේ ISO කියන්නේ ආයතනයක් නෙමෙයි, ඒක සම්මතයක්. OSI කියන්නේ ඒක කියන්නේ OSI model එකක්. ඒක මෙතන ආකෘතියක් වෙන්න ඕන. is the model, right? මෙතන නොවේ නෙමෙයි ආකෘතියක් වේ. හරි? right. අපි බලමු data communication කරද්දි දැන් කොහොමද අපිට මේව සම්බන්ධ වෙන්නේ කියලා. දැන් ඕගොල්ලෝ හිතන්න පුතේ ඕගොල්ලෝ ඊමේල් එකක් යවන අවස්ථාව. ඒතර ඔයාලා ඊමේල් එකක් යවන අවස්ථාවේදී ඔයාට මෙතන තියෙන්නේ යෙදවුම ස්තරය, application layer එක. ඒතර වාගේ යෙදවුම තමයි ඔයා යවන Gmail අර compose mail box එකට ගිහිල්ලා ඔයා මේ mail එක යවනවා. ඒතර යෙදවුම තමයි පුතේ ඔයා පාවිච්චි කරන Gmail එක. හරි? ඒතර ඒක ඒ යටතේ මේ අනිත් සියලුම ස්තරව හරහා ගිහිල්ලා අන්තිමට මේ භෞතික ස්තරය හරහා ගිහිල්ලා තමයි පුතේ මෙන්න මේ data packet එක ඔයාගේ message එක ගමන් කරන්නේ. ගිහිල්ලා එතනින් ඒක ගිහිල්ලා අදාළ point එකේදී ආයෙත් භෞතික ස්තරය මේ විදිහට එක ස්තර වලින් ස්තර වලට ගිහිල්ලා අන්තිම යෙදවුම ස්තරේ තමයි අපහු ලබන්නට ලැබෙන්නේ. හරි? එතකොට මේ හැම ස්තරයක්ම වෙන වෙනම define කරලා තියෙන්න ඕන, වෙන වෙනම විස්තර කරලා තිබ්බොත් තමයි පුතේ මේ දත්ත sannivedanaya සාර්ථකව සිද්ධ වෙන්නේ. එතකොට ඔයාගෙන් ඇහුවොත් A-level ICT ඉගෙන ගන්න දරුවෙක් විදිහට මොකද්ද data communication කියන්නේ? මේ තමයි හරිම figure එක. මේ තමයි හරිම එක. ඒ කියන්නේ හරිම diagram එක වෙන්න ඕන. හරි? මේක ඉක්මනට ස්කෙච් කරගන්න පුළුවන්. diagram එක පොඩ්ඩක් ලාවට ඇඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වඳින්න ඕනේ නැහැ. sender කියලා දාලා layers 7ට කොටු 7ක් දාන්න. ඊට පස්සේ arrow එකක් දාලා භෞතික ස්තරය අන්තිමට දාන්න. ආයෙත් භෞතික ස්තරය මෙතන දාලා පුතේ මේ පැත්තට receiver කියලා දාන්න. ටක් ගාලා ඇඳ ගන්න බලන්න. ඇඳලා ඉවරනහම hand raise කරන්න. ඔයගලන්ට ලියන්න දෙන්නේ හේතුව තමයි ඔයගොල්ලෝ ලියන්නේ නැති නිසා පුතේ. හරි? මම දන්නවා දැන් notes එව්වට කවුරුත් මම දන්න විදිහට copy කරලා නැහැ. ලියලත් නැහැ. හරි? අනිත් එක තුන්වෙනි වාරේ ඉස්කෝලේ හරි කියලා බලාපොරොත්තු වෙන්නත් බෑ. හරි? ඒක නිසා මෙච්චර ඉක්මනට ඇඳද කවුද ඇඳලා තියෙන්නේ? මදුසංක ඉන්දුවර පදුම ඇඳා. හරි බලමු. පෙන්නන්න කිව්වොත් අන්තිමට මම පොත බලනවා. හරි? තැන් වල කොළ කෑලි වල ලියලා තියෙන්න බෑ. right. ප්‍රශ්නයක් තියෙනම් කියන්න පුතේ. කවුද unmute කරලා ඉන්නේ? right. හරි. අපි යන් එහෙනම් ඉස්සරහට
මේ මම ඔය දැන් ඔයගොල්ලන්ට කියපු කතාවම තමයි පුතේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ හැම ස්තරයක්ම සාර්ථකව පසු කරගෙන තමයි අනිත් පැත්තට අනිත් පුද්ගලයාට අදාළ මෙසේජ් එක ලැබෙන්නේ. හරි ඒ කතාවම කියන්න තමයි මම ආයිත් මේ ඉමේජ් එක දාලා තියෙන්නේ. හරි. අපි ඒ ගමන්ම පොඩ්ඩක් බලලා යමු පුතේ මේ OSI මොඩල් එකේ තියෙන වාසි. හරි. ඇත්තටම වාසි කතා කරන්නේ අපි OSI මොඩල් එක තාම කතා කරලා නැහැ. නමුත් පොඩ්ඩක් ආයෙ මොකද අපිට අන්තිමට මේව කතා කරන්න වෙලාවක් ලැබෙයිද දන්නේ නැහැ. ඒක නිසා මම පොඩ්ඩක් මේක කතා කරලා යන්නම් පුතේ. ඉංග්‍රීසි මීඩියම් මම අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි මීඩියම් අයට විතරක් මේක එවනවා. ඒක නිසා කාලේ ගත කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මම සිංහල මීඩියම් වැඩිපුර ඉන්නේ සිංහල මීඩියම් කට්ටිය නිසා සිංහල මීඩියම් අයට ලියන්න අවස්ථාව දෙනවා මේ වෙලාවෙම. ඒතර සනිරුට මම එවනවා මේකේ ස්ක්‍රීන්ෂොට්ස් දාලා නෝට් එක. හරි. එකක් තමයි පුතේ ඒක වාසියක් තමයි විවිධ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන හරහා ගැටලුවකින් තොරව yes anybody right විවිධ නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන හරහා ගැටලුවකින් තොරව sannivedanaya කිරීමේ හැකියාව මම ඉස්සෙල්ලාම ඔයගලන්ට කිව්වා මේ පොදු ආකෘතියක් ලැබිලා තියෙන හේතුව මොකද්ද පුතේ එක එක නිෂ්පාදකයින් තමන්ගේ මේ ප්‍රොඩක්ට්ස් දීලා තියෙනවා මේ sannivedanaya සඳහා එතකොට ඒව අතර කිසි ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මේ OSI මොඩල් එක නිසා ඒක තමයි පළවෙනි වාසිය අනිත් එක තමයි ඉහළ නඩත්තු කිරීමේ හැකියාවකින් යුක්ත වීම. මොකද ඔයගොල්ලෝ දන්නවා හැම ස්තරයක්ම පැහැදිලිවම ඩිෆයින් කරන නිසා පැහැදිලිවම ඒක විස්තර කරලා තියෙන නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. හදිසියේ නඩත්තු කටයුත්තක් ආවොත් ඒකෙන්දි ඒ අදාළ විස්තර බලලා අදාළ විදිහට නඩත්තු කිරීමේ හැකියාවක් තියෙනවා. හරි? නඩත්තුව පහසු නිසාම අපිට ඒක වෙන් කරන්න ඕන පිළිවෙලක් අවම වෙනවා. හරි? ඒ වගේම විවිධ ස්තර තුල විවිධ නාමාවලි භාවිතා කිරීම නියමාවලි භාවිතා කරන. ඒ කියන්නේ ඔයාලා දැක්ක ලේයර්ස් 7ක් තියෙනවා. ඒ හැම ලේයර් එකකටම අදාළ ප්‍රොටෝකෝල්ස් තියෙනවා. නැත්නම් නියමාවලි තියෙනවා වෙන වෙනම. ඒ කියන්නේ ක්‍රමවේද තියෙනවා. යම්කිසි නීතිමාලාවන් තියෙනවා. හරි? ඒතකොට එහෙනම් හැම ස්තරයකටම අදාළ නියමාවලි මොනවද කියලාත් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනි. ඒ නියමාවලි ටික මම වෙන වෙනම දෙනවා. හැබැයි නියමාවලි වෙන වෙනම තියෙන එකත් වාසියක් වෙලා තියෙනවා පුතේ. හරි? අනිත් එක තමයි ස්තර එකිනෙක හා ස්වාධීන නිසා එක් ස්තරයක් තුල වෙනස් වීම අනිත් ස්තරයේ සඳහා බලපෑමක් සිදු නොකරයි. උදාහරණයක් විදිහට භෞතික ස්තරයේදී පුතේ අපි කතා කරන්නේ දත්ත sannivedana කරන මාධ්‍ය ගැන. එතනදී අපි හිතමුකෝ ඒ තියෙන මාධ්‍ය අපි ෆයිබර් ඔප්ටික් කරා කියලා කිසි ගැටලුවක් නැහැ. ඒ ලේ එකේ විතරයි මේ වෙනස්කම සිද්ධ වෙන්නේ. ඊට උඩින් තියෙන ලේ එකට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? එතකොට එහෙනම් මේ ලේයර්ස් විදිහට තියෙන එකේ වාසි කීපයක් තියෙනවා. වාසි ටික අපි ලියන්න ඕනේ. දැන් ලියන්න ඕනේ පොතේ ලියන්න ඕනේ හරි ලියා ගන්න සනිරුට මම එවන්නම් පුතේ නෝට් එක අනිත් කට්ටිය ලියා ගන්න ඕනේ මට පොත මම බලනවා අනිවාර්යෙන් ලියලා ඉවරුනහම හෑන්ඩ් රේස් කරන්න අපිටත් කරන්න බැරිද දන්නේ කවුද සත්සරද එවන්න පුළුවන් පුතේ ලියන්නේ නැහනේ ඔව් මන් දන්න සත්සර තමයි අහන්නේ කියලා එවන්න පුළුවන් ලියනවද ලියන්න නැතුව ලියනවද දැන් කලින් ඒව ලියලාද තියෙන්නේ ඒව ලියලා තියෙන්නේ හොඳට විශ්වාසයි පෙන්නනවද එහෙනම් පෙන්නන්න බලන්න මේ දැන් පෙන්නන්න අමාරු පොඩ්ඩක් හරි හරි එහෙනම් අන්තිමට දැන් ලියපු ටික පෙන්නන්න ඕන සත්සර මොකද අපිනේ වැඩ කරන්නේ ආගේ වැඩ කරනවා නමුත් ඕගොල්ලෝ තියාගත්තාම මොකද වෙන්නේ කියන්නකෝ ඔක්කොම වැඩ ටික ගොඩ වෙනවනේ පුතේ දැන් මං කලින් එවපු එකක්වත් ලියලා තියෙනවද කියලා නිකන් අවංකව හිතලා බලන්න ඊට පස්සේ දැන් ලියලා මෙහෙමයි ඕගොල්ලන්ට ඔක print කරලාද ගන්න එක නෙමෙයි ප්‍රශ්නේ පුතේ හරි මත්සංක ලියලා ඉවරයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි මේ එව්වට කිසි දෙයක් වෙන්නේ අන්තිමට විභාග කිට්ටු වුණාම කිසි දෙයක් නැහැ නෝට් එක ඔයගොල්ලන්ගේ අතේ. හරි ඒකයි මම එහෙම කරන්නේ. නැතු මම දන්නවා ඔයගොල්ලෝ හොඳටම වැඩ කරනවා කියලා. වැඩ කරන නිසා වැඩ කරන්නේ නැහැ කියලා නෙමෙයි මේ වැඩේ කරන්නේ පුතේ. එකම දේ තියෙන්නේ ඔයාලට මේ වෙලාවේ වැඩ කරවන්න ඕන එක. හරි?
මට ප්‍රශ්න තියෙන මට සනිටුවත් ලියවන්න ඉංග්‍රීසි මීඩියම් කට්ටිය ලියවන්න ඕන නමුත් මට මේ වෙලාවේ ටයිම් එක බෙදා ගන්න බෑනේ පුතේ නේද ඒක ලොකු කාලයක් යනනේ ඒතකොට ඒගොල්ලෝ ලියා ගන්නකම් ඔයගොල්ලෝ නිකන් ඉන්න ඕනි ඒක නිසායි මම එහෙම දෙන්නේ නැතුව මේ ඒගොල්ලෝ වැඩ කරනවා ඔයගොල්ලෝ වැඩ කරන්නේ නැහැ කියලා නෙමෙයි හරිද ඒක පැහැදිලිව තේරුම් ගන්න පුතේ මම මේ මෙහෙම කරන්නේ වැඩි ප්‍රමාණයක් ඉන්න මෙතන සිංහල මීඩියම් කට්ටිය ඒතකොට මේ කාලේ උපරිමයෙන් ඒක යොදා ගන්න ඕන නිසා නැතුව දැන් සනිරු ලියලා කියලා නෙමෙයි මම මේ කියන්නේ සනිරු නෝට් එක කම්ප්ලීට් කරන් කියලා මම දන්නේ නැහැ එහෙම නෙමෙයි එකම හේතුව ඉංග්‍රීසි මීඩියම් එකේ නෑ ඉන්නේ අනිකට සිංහල මීඩියම්. ඉතින් සිංහල මීඩියම් කට්ටියට වැඩි ෆේවරේෂන් එකක් දෙන්න තමයි මෙතනදී ඔයාලට ලියා ගන්න දෙන්නේ පුතේ. ආයෙ ලියා ගන්න කාලයක් ගත කරන්න එපා. හරි? කොහොම ලිව්වොත් ඉතින් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේනේ. හරි? right. අනිත් එක තමයි පොඩි වෙනසක් වෙනවා. නැත්නම් දැන් මමම කතා කරගෙන ගියාම ප්‍රශ්නයක්. අනිත් එක තමයි මම ප්‍රශ්න අහනවා. හරි? අනිවාර්යෙන් උත්තර දෙන්න ඕනි. දැන් මතක තියාගන්න මේ ගමම මොනවද වාසි තියෙන්නේ කියන එක. හරි? right. අපි එහෙනම් පළවෙනි ස්තරයට යනවා පුතේ භෞතික ස්තරයට. මාතෘකාව දාගන්න පුතා physical layer භෞතික ස්තරය. භෞතික ස්තරය. right. අපි බලමු මොකද භෞතික ස්තරයේදී වෙන්නේ කියන එක. මේකේ ඔයගලන්ට අන්තිමට full summary එකක් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා පුතේ. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මේක layer 1 එක නේද? භෞතික ස්තරය කියන්නේ පුතේ ස්තරාංක 1. හරි? මේකේ තියෙන විශේෂත්වය තමයි the physical layer is responsible for the movement of individual bits from one hop to the next, right? Individual bits from one hop to the next. English medium අපි කියනවා පුතේ movement of individual bits කියන්නේ තනි bits එක් hop එකක ඉඳලා තවත් hop එකකට නැත්නම් එක් node එකක ඉඳලා තවත් node එකකට මෙතන hop එකක් කියලා කියන්නේ පුතේ අපි හිතමු එක කම්පියුටර් එකක් අපි කම්පියුටර්ස් අතරනේ මේක sannivedana වෙනවා කියලා ගන්නෙ. ඒතර මේ කම්පියුටර්ස් දෙකක් අතර හරි ඒතර node එකක් කියන්නේ මොකක් හරි point එකක් maybe a computer maybe a printer maybe a routers right මොනවා හරි data sannivedanaya කරන points දෙකකට අපි කියන්නේ පුතේ මේ layer එකේදී පාවිච්චි කරන වචනේ තමයි hop එකක් නැත්නම් node එකක් කියන වචනේ හරි එතකොට මේ layer එකේදී කතා කරන්නේ පුතේ මේ hop එකක ඉඳලා තවත් hop එකකට bits කොහොමද ගමන් කරන්නේ කියන එක හරි bits හරි මේ වචන හොඳින් මතක තියාගන්න පුතේ අපි මේකෙදි කතා කරන්නේ එක hop එකක ඉඳලා තවත් hop එකකට නැත්නම් එක node එකක ඉඳලා තවත් node එකකට කොහොමද individual bits ඒ කියන්නේ තනි වශයෙන් bits move වෙන්නේ කොහොමද කියන එක තමයි පුතේ මේ භෞතික ස්තරයේදී අපි කතා කරන්නේ හරි එතනදී අපි මේ layer එකේදී define කරනවා පුතේ මේකේ දත්ත sannivedana මාධ්‍ය මොකක්ද කියන එක හරි උදාහරණයක් විදිහට ඒක භෞතික මාධ්‍යයක්ද රැහැන් රහිත මාධ්‍යයක්ද රැහැන් සහිත මාධ්‍යයක්ද ඒව කතා කරනවා ඊට අමතරව අපි ඒකේ පාවිච්චි කරන නියමාවලි EIA ITUT NC මෙන්න මේ ප්‍රොටෝකෝල්ස් තමයි පාවිච්චි කරන්නේ මේවා අපිට ගැඹුරට යන්න කියන්නේ in detail කතා කරන්න අවශ්‍ය නැහැ හරි තව 10 minutes වලින් off වුණොත් ඔයගොල්ලෝ ආයි join වෙන්න ඕනේ හරි. එතකොට සිංහල මීඩියම් මම අය කියන පුතේ මේක ස්තරාංක 1 මේකෙදී අපි පාවිච්චි කරන්නේ මම මේ රතු පාටින් දාලා තියෙන ඒවා තමයි වැදගත්ම points මම කියන්නේ ඔක්කොම ලියන්න කියලා අවශ්‍ය ටික හරියටම ලියා ගන්න පුතේ තනි වශයෙන් පවතින bits එක් node එකක සිට තවත් node එකක් දක්වා සම්ප්‍රේෂණය වන ආකාරය තමයි විස්තර කරන්නේ දැන් මම හැම layer එකකටම යද්දි මම ආය අහන කලින් layer එකේ මොකද්ද උනේ කියන එක හරි ඒතර ඒ වෙද්දි අන්තිම layer එකට යද්දි ඔයගොල්ලන්ට මේ හැම layer එකදීම තියෙන responsibilities ටික මතක හිටිනවා හරි දත්ත sannivedana මාධ්‍ය පිළිබඳව තමයි මේකෙදි විස්තර කරන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් පුතේ රැහැන් සහිත හෝ රැහැන් රහිත මාධ්‍ය ආදී වශයෙන් මොන මේ sannivedanaයට භාවිත කරන රැහැන් සහිත මාධ්‍යද රැහැන් රහිත මාධ්‍යද කියන එක තමයි පුතේ මේ layer එකේදී විස්තර කරන්නේ කියන්නේ කෙලින්ම දත්ත sannivedana මාධ්‍ය ගැන විතරයි මෙතනදී කතා කරන්නේ භාවිත කරන නියමාවලි වෙන්නේ පුතේ EIA ITUT NC හරි එතන මේ වගේ නියමාවලි භාවිත කරනවා මේ අපි සිංහල මාධ්‍ය දරුවෝ ටික ටග් ගාලා නෝට් එක දාගන්න ඕනේ පුතේ මට ඉංග්‍රීසි මීඩියම් එක මේ අතරමට මේ ඩිස්ප්ලේ කරන්න විදිහක් නැති නිසා තමයි මම මේ අර අවස්ථාව දෙන්නේ හරි ඒක නිසා වැරදි විදිහට හිතන්න එපා ඔයගොල්ලෝ හැමෝම වැඩ කරන මයික හොඳට දන්නවා නමුත් මේ වෙලාවේ මට මේ වැඩේ කරවන්නයි ඕනේ පුතේ ඒකයි හරි නෝට් එක ලියා ගන්න නම් හොඳයි පුතේ
විශේෂයෙන්ම මෙන්න මේක මතක තියාගන්න. individual bits from node to node කියන එක. හරි. ඉවර නම් hand raise කරන්න පුතා. හරි මම මෙහෙම එකක් කරන්නම් පුතේ. ඔයගලන්ට පුළුවනි මම දැන් ඉංග්‍රීසි මීඩියම් කට්ටියට දාපුවාම ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි? ඒක එහෙමම මේ ලියා ගන්න තියාගන්න. එතකොට හරිනේ කොපි කරගන්න. ස්ක්‍රීන් එකේ දාපුවාම. ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එතකොට මම ඊළඟ එකට ගියාම ඔයගලන්ට ස්ක්‍රීන්ෂොට් එක බලලා නෝට් එක දාගන්න පුළුවන් මේ ගමන්ම. right. මම පොඩ්ඩක් ඒගොල්ලන්ට පොඩ්ඩක් ඩිස්ප්ලේ කරලා ඉන්නම් පුතේ. සනරු ගන්න පුතේ. හරි හරි පුතේ හරි. ඕකේ. ඉවර නම් hand raise කරන්න පුතා. හරි. මන්ද සංඛ්‍ය ඉවරයි. right. මේකේ පුතේ මේ EIA ITUT NC protocols අපි in detail කතා කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් මම අවශ්‍ය කීපයක් තියෙනවා මම ඒ ටික කතා කරනවා. ඔයගොල්ලෝ ඒ කියන්නේ මේක ගැටලුවක් කරගන්න එපා පුතේ. හරි. මෙහෙම protocols use කරනවා කියලා විතර මතක තියාගන්න. හරි. එහෙනම් මතක තියාගන්න පුතේ physical layer එකේදී individual bits from node to node කියන එක මතක තියාගන්න. හරි. ඒක තමයි අපි මතක තියාගන්න ඕන අත්‍යවශ්‍යම දේ. individual bits from node to node. right. ඒක describe කරන්නේ layer 1 එකේ physical layer එකේදී. හරි. right. එහෙනම් මම ඊළඟ එකට යනවා. right. ඊළඟ link එක ඊළඟ layer එක තමයි පුතේ data link layer. දත්ත සම්බන්ධී ස්තරය. හරි. ලියා ගන්න පුතේ sub topic එක දත්ත සම්බන්ධී ස්තරය නැත්නම් දත්ත සන්දාන ස්තරය කියලා ඉස්සර කිව්වා. දත්ත සම්බන්ධී ස්තරය data link layer අලුත් syllabus එකේ ඔයගොල්ලන්ට දීලා තියෙන පුතේ සම්බන්ධී කියලා. හරි. දත්ත සම්බන්ධී ස්තරය. විනාඩි 5යි තත්පර 14කින් ක්ලෝස් වුණොත් I join වෙන්න අඩුම වශයෙන් තව විනාඩි 15කට 20කට හරි. හරි. අපි පුළුවන් දවස්වල ඔන්ලයින් දාලා කරමු පුතේ. එතකොට ගැටලුවක් නැහැනේ. අපේ සිලබස් එකත් ඉවර වෙනවනේ. හරි. right. මම හිතන මාතෘකාව ලියා ගන්න නැති. මේ තමයි second layer එක. So this is the second layer. සනිරෝ එමම screenshot එකක් ගන්න පුතේ. Layer 2 of the OSI model, that is we call data link layer. The data link layer is responsible for the moving frames from one hop to the next, right? එතකොට ඉස්සෙල්ලකේ කතා කරේ අපි individual bits from node to node, but here we are talking about frames from one node to another node, right? Node එකෙන් node එකට frames කොහොමද move වෙන්නේ කියන එක තමයි පුතේ මේකෙදි discuss කරන්නේ. හරි. සිංහල medium මේ දෙවන ස්තරය වෙනවා එක් node එකක සිට තවත් node එකක් දක්වා. අතන මම කියව node එකක් කියන්නේ කම්පියුටර් එකක් වෙන්න පුළුවන් මොන හරි data transmit කරන මොකක් හරි එක ස්ථානයක සිට තවත් ස්ථානයක්. එක node එකක සිට තවත් node එකක් දක්වා රාමු සංසරණය වීම විස්තර කරයි. රාමුවක් කියන්නේ මොකක්ද කියන එක මම define කරන්නම් පොතේ පස්සේ. රාමු ඉස්සෙල්ලා අපි කතා කරේ individual bits from hop to hop. ඒ කියන්නේ තනි bits කොහොමද එක node එකක ඉඳන් තව node එකකට යන්නේ කියලා අපි භෞතික ස්තරයේදී කතා කරා. හැබැයි මෙතනදී කතා කරන්නේ node එකක සිට තවත් node එකකට රාමු සංසරණය වීම. හරි. මට ඉංග්‍රීසි මීඩියම් නෝට් එකේ දාන්න බැරි කොටසක් තියෙනවා පුතේ. මෙන්න මේක ඔයා මේ සන්රුත් එක ගන්න පුතේ. මොකද මේකෙදි සබ් මේ උප කොටස් දෙකක් තියෙනවා.
හරි data link layer එක අපිට බෙදන්න පුළුවන් පුතේ කොටස් දෙකකට right මම හිතන්නේ ඒක ඉංග්‍රීසි මීඩියම් මෙන්න මෙතන මම ඉස්සරහට ඒක දාලා තියෙනවා පුතේ මේ තියෙන්නේ හරි මම එතන දෙන්න ස්ක්‍රීන්ෂොට් එක ගන්න right හරි right හරි බබා යන්නේ ඕකේ හරි අපි බලමු පුතේ එතකොට ඔන්න මොනවද සබ් පාර්ට්ස් දෙක එකක් තමයි logical link control LLC sub layer එක. ඒ කියන්නේ data link layer එක කොටස් දෙකයි. එකක් තමයි LLC එක අනිත් එක තමයි MAC layer එක. මම පුතාලට පොඩ්ඩක් ඒක මෙන්න මෙතනින් define කරන්නම්. සනිරු ගන්න මේක screenshot එක. සිංහල මීඩියම් මට හැබැයි මේක දෙන්න වෙනවා පුතේ මම කියන්නම්. මේ බලන්න sub layers දෙකක් තියෙනවා. sub layers දෙක. දැන් මේ තියෙන්නේ ඔයගලන්ට මේ තියෙන data link layer එක. හරි. ඒතර එහෙනම් මීට යටින් තිබුණේ මොකද්ද? physical layer එක. එහෙනම් මීට උඩින් තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවා network layer එක. මොකද please do not නේද? ඒතර please කියන්නේ physical layer එක, do not do කියන්නේ data link layer එක, not කියන්නේ network layer එක. හරි. එතකොට භෞතික ස්තරය මෙන්න data link layer එක මෙන්න ජාල ස්තරය. එතකොට මේ දෙන්න අතර තියෙන ස්තරය තමයි පුතේ data link layer එක. මේ data link layer එක නැත්නම් දත්ත සම්බන්ධී ස්තරය උප කොටස් දෙකකට බෙදනවා. එකක් තමයි LLC එක. ඒ කියන්නේ ඒක අපි කියන තාර්කික සම්බන්ධී පාලකය කියලා. තාර්කික සම්බන්ධී පාලකය මට ඒක සිංහලෙන් දාන්න එතන වෙලා මදි වුණා පුතේ. අනිත් එක තමයි MAC layer එක. එතන කියන්නේ මාධ්‍ය ප්‍රවේශ පාලකය කියලා. මාධ්‍ය ප්‍රවේශ පාලකය. හරි මම මේ වචන ටික දෙන්නම් පුතාලට. අපි බලමු පුතේ එහෙනම් ඒ කොටස් දෙකේ අමිතර දාලා තියෙනවා. මෙන්න මේ වචන නම් චුට්ටක් වැරදි. මේ ඔයගොල්ලෝ හරි ගස්සලා ලියන්න පුතේ මම කියන්නම් ඒක. ඒ කියන්නේ LLC layer එකයි MAC layer කියලා උප කොටස් දෙකකට බෙදෙනවා. හරි? එතකොට LLC layer එකේ තියෙන කාර්යයන් තමයි error control කරනවා. දෝෂ නිමානය. error control කරනවා. flow control කරනවා. ප්‍රවාහ පාලනය කරනවා. ඊට අමතරව framing කරනවා. රාමු සමකාලීනකරණය කියලා කියනවා. නැත්නම් රාමුකරණය කියලා කිව්වත් කමක් නැහැ. හරි? media access control එකේ කරන්නේ access control කරන එක. නැත්නම් ජාල ගණක පරිගත වලට දත්ත ප්‍රවේශ වීම පාලනය කරනවා. synchronization කරනවා. ඒ කියන්නේ සම්ප්‍රේෂණයට අවස්ථාව ලබා දෙනවා. හරි? එතන මේ තමයි පුතේ ඒ sub layers වල කාර්යයන්. හරි? දැන් ඔයගොල්ලන්ගේ මේක කට් වෙයි. ඔයගොල්ලෝ ආයෙ joint වෙන්න පුතේ. තව විනාඩියට අඩු ප්‍රමාණයක් තියෙන්නේ. ආයෙ link මේ සම්බන්ධ වෙන්න. හරි? මම එතකන් කියන්නම්. right මේක ඇඳ ගන්න ලියා ගන්න පුතේ අතර ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නකො එතකොට හරියට මේ කට් වුණත් ආයෙ ලින්ක් ජොයින්ට් වෙන්න මේ ගමම්ම මෙතන නම පුතේ තාර්කික සබැඳි පාලකය අනිත් එක මාධ්‍ය ප්‍රවේශ පාලකය තාර්කික සබැඳි පාලකය මාධ්‍ය ප්‍රවේශ පාලකය data link layer එකේදී පොදු කාර්යන විදිහට ගත්තොත් පුතේ රාමුකරණය භෞතික ලිපිනකරණය flow control කියන්නේ ගැලීම් පාලනය error control කියන්නේ දෝෂ පාලනය access control කියන්නේ ප්‍රවේශ පාලනය. එතකොට ඔය දේවල් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා මේ ඒක උපකොටස් වලට බෙදුවම තමයි පුතේ මේ ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ලියාගත්ත විදිහට තියෙන්නේ. හරි? right. එහෙනම් අපි යනවා ඊළඟට framing කියන්නේ මොකද්ද කියන එක බලන්න. මේ ආපහු අර sub layers දෙකට බෙදලා තියෙන විදිය මට හිතෙනවා මේක ඇඳගත්තොත් ඔයගොල්ලෝ හොඳයි පුතේ. මොකද අර අතන කියනවට වඩා මේක ඔයගොල්ලන්ට දකිද්දී මතක් වෙනවා. ඒක නිසා අපි මේක ඇඳගමු. සිංහලෙන් මේ නම් දෙක ලියන්න ඕන සිංහල මීඩියම්. ටක් ගාලා මේක ඇඳ ගන්න පුතේ. නැත්නම් මේ නෑ මම ස්ක්‍රීන්ෂොට් දාන්න කියන්නේ ඔයගොල්ලෝ ලියා ගන්න. මොකද ඔය ස්ක්‍රීන්ෂොට් දැම්මට ලියන්න වෙලාවක් එන්නේ නැහැ ඊට පස්සේ මතක් වෙන්නේ නැහනේ. මෙතන ලියා ගන්න පුතේ තාර්කික සබැඳි පාලකය මෙතන මාධ්‍ය ප්‍රවේශ පාලකය. හරි
උඩ තියෙන ජාල ස්තරය පහළ තියෙන භෞතික ස්තරය. හරි. අපි යන් එහෙනම් හරිද පුතේ කවුරු හරි හෑන්ඩ් රේස් කරන්න ඇඳලා ඉවරයි නා. අරකම තමයි නමුත් ඕරන්ට පොඩ්ඩක් මේක මතක හිටිනවා පුතේ මේ පේන නිසා. ඉවර නම් හෑන්ඩ් රේස් කරන්න. ප්‍රවීන් ඇවිස් නංගි ඔළුව දාන්නේ අවදිස්ස නෑ නෑ එයා හරි එයා ගියා සර් කෝනිස්සලු පදුම ස්ක්‍රීන් එකේ ලියන්න එපා පතලි ස්ක්‍රීන් එකේ ලියන්නේ පදුම අයියා please erase the gorilla ඒ ඇයි මේ බතල අලි පැටව ගෙවල් වල තියන් ඉන්නේ මිස් අලියා ඉතින් දැන් පෙරහැරුත් ඉවරනේ ඔව් ඔතේ ඇවිස්සුනොත් ඉවරයි ඔව් පෙරහැරුත් ඉවරනේ හරි 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 නේද හරි පුතේ අපි යමු ඕකේ හරි පුතේ අපි යන් ඊළඟ ලේ එකට ඊට කලින් මේ ඔයගලන්ට ෆ්‍රේමින් දාන්න බැරුව යන්නේ හරි ඉන්න මම මේක පෙන්නන්නම් පුතේ හරි ඊට පස්සේ අපි යනවා ඊළඟ ස්තරයට ඒක ජාල ස්තරය පුතේ ඊළඟ සබ්ටයිටල් එක දාගන්න නෙට්වර්ක් ලේයර් ජාල ස්තරය හරි මාතෘකාව දාගන්න පුතේ ජාල ස්තරය right හරි අපි යමු පුතේ නම් ඊළඟට ජාල ස්තරයට ඔන්න දැන් ඔයගොල්ලන්ට මතක ඇති ෆිසිකල් ලේයර් එකේදී ඔයගොල්ලන්ට මම කිව්වා it responsible for the individual bits from hot to hop ඒ කියන්නේ bits එකකින් not එකෙන් not දෙකට bits තමයි ගමන් කරන්නේ ඒ භෞතික ස්තරයේදී ඊට පස්සේ අපි කතා කරා පුතා data link layer එක නැත්නම් දත්ත සබැඳි ස්තරය දත්ත සබැඳි ස්තරයේදී ඔයගොල්ලන්ට මතක ඇති frames from not to not ඒ කියන්නේ රාමු not එකෙන් not දෙකට මම ඒ ටික අප එතනට යන්නේ නැහැ නමුත් ඔයගොල්ලෝ ඒක මතක් කරගන්න එතකොට ඉස්සෙල්ලා අපි කතා කරේ bits from not to not ඊට පස්සේ data link layer එකේදී frames from not to not හරි දැන් අපි කතා කරන්නේ පුතේ network layer එක network layer එකේදී මොකද වෙන්නේ responsible for the delivery of individual packets from source host to the destination host ඔන්න දැන් මෙතනදී වාක්‍ය වෙනස් වෙනවා පුතේ node to node කියන කතාව වෙන්නේ නැහැ මෙතනදී අපි කතා කරන්නේ host to host කියන එක හැබැයි ඒ deliver කරන්නේ මොනවාද packets data packets හරි දත්ත packet to කියලා අපි කියන්නේ දත්ත packet to එක host එකක ඉඳලා තවත් host එකකට බෙදා හැරීම නැත්නම් සම්ප්‍රේෂණය කිරීම තමයි මේ ලේ එකේදී අපි කතා කරන්නේ හරි අපි ඒක සිංහල මීඩියම් පුතේ ලියන්න වෙනවා දැන් මොකද මට මේ ටික ටයිප් කරලා නැහැ මම සිංහල මීඩියම් හරි අපි ලියාගමු මාතෘකාව ජාල ස්තරය ඒක යටතේ ලියාගන්න පුතේ ඉංග්‍රීසි මීඩියම් මේ ගමතොල් ලියාගන්න පුළුවන් සනරුවාට මේ මෙතන ලියාගන්න පුතේ මෙය OSI ආකෘතිය තුල තුන්වන ස්තරය වේ පළවෙනි පොයින්ට් එක මෙය OSI ආකෘතිය තුල තුන්වන ස්තරය වේ මෙය OSI ආකෘතිය තුල තුන්වන ස්තරය වේ හරි OSI ස්තරය තුල තුන්වන මේ OSI ආකෘතිය තුල තුන්වන ස්තරය වේ
හරි. හරි. right. ඊළඟ එක ලියා ගන්න පුතේ. එක් හොස්ට් එකක සිට හොස්ට් කියන වචනේ පාවිච්චි කරලා කමන්නේ නැහැ ඔයගොල්ලෝ. එක් හොස්ට් එකක සිට තවත් හොස්ට් එකක් දක්වා එක් හොස්ට් එකක සිට තවත් හොස්ට් එකක් දක්වා right එක් හොස්ට් එකක සිට තවත් හොස්ට් එකක් දක්වා අනිවාර්යයෙන්ම මම රෙකෝඩින් එක එවනවා පුතේ ඒගොල්ලන්ට බය වෙන්න එපා. හරි. එක් හොස්ට් එකක සිට තවත් හොස්ට් එකක් දක්වා තනි තනි වශයෙන් වූ දත්ත පැකට්ටු. හරි. තනි තනි වශයෙන් වූ දත්ත පැකට්ටු data packets කියන එක දත්ත පැකට්ටු තනි තනි වශයෙන් වූ දත්ත පැකට්ටු ඒක අන්ඩර්ලයින් කරගන්න පුතා දත්ත පැකට්ටු කියන එක. ඒ වචනේ වැදගත්. data packets කියන එක සම්ප්‍රේෂණය කිරීම මෙම ස්තරය තුල සිදුවේ. සම්ප්‍රේෂණය කිරීම මෙම ස්තරය තුල සිදුවේ. හරි. සම්ප්‍රේෂණය කිරීම මෙම ස්තරය තුල සිදුවේ. ඔය විදිහට අපි පුතේ සම්ප්‍රේෂණය කිරීම මෙම ස්තරය තුල සිදුවේ. හරි. අපි ඒතකොට ජාල ස්තරය කියන්නේ මොකක්ද කියන එක හරි ඒක එතනදී data packets ඉස්සෙල්ලා අපි කතා කරේ bits from not to not ඊට පස්සේ frames from not to not දැන් අපි කතා කරන්නේ packets from host to host. හරි. ඉතින් ඔය ටික හොඳටම මතක තියාගන්න පුතේ. ඔක අහනවා අහලා තියෙන ප්‍රශ්න අහන්නත් තියෙනවා තව. හරි. හරි. දැන් අපි යනවා පුතේ ජාල ස්තරයේ තියෙන ප්‍රධාන කාර්යයන්. දැන් මේ වෙද්දී ඔයගොල්ලෝ දන්නවා එක කාර්යයක්. මම IP addressing නෝයි මොනවාද මේ network addressing part එක කරද්දී ඔයගොල්ලන්ට physical addressing වෙන්නේ එක ලේ එකක් ගැන කිව්වා පුතේ. ඊට පස්සේ IP addressing වෙන තව ලේ එකක් ගැන කිව්වා. මතකයිද කාට හරි? IP addressing වෙන්නේ මොන ලේ එකේද? physical addressing නම් දැන් වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා data link layer එකේ LLC කියන sub layer එකේ කියලා. හරි නැත්නම් දත්ත සබැඳ ස්තරයේ LLC කියන sub layer එකේ කියලා. මම දැන් අහන්නේ IP addressing වෙන්නේ මොන layer එකේද? IP address කියන්නේ IP ලිපින, IP ලිපින කියන්නේ පරිගණක ජාල ලිපින. එහෙනම් මොන ස්තරයේ වෙන්නේ නැද්ද? network layer අනිවාර්යයෙන්ම network layer එකේ තමයි පුතේ IP addressing වෙන්නේ. හරි. එතකොට IP addressing වෙන එකට අපි කියනවා logical addressing වෙනවා කියලා. ඉස්සෙල් එකට අපි කිව්වේ MAC address හදනවට කියන්නේ භෞතික ලිපිනකරණය නැත්නම් MAC address physical addressing කියලා. තාර්කික ලිපිනකරණය නැත්නම් IP addressing කියන එකට අපි කියන අනිත් වශයෙන් තමයි පුතේ තාර්කික ලිපිනකරණය නැත්නම් logical addressing. එහෙනම් ප්‍රධාන කාර්යයන් දෙකයි. එකක් තමයි routing. routing කියන්නේ ඔයගොල්ලෝ දන්නවා routers හරහා ගමන් කරන්නේ IP addresses. routers වලට පදුම ඇයි පුතේ? හරි. right. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක යූස් කරද්දි මට නම පේනවා. හරි. right. හරි. එතකොට routing කියන්නේ පුතේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා routers හරහා යන්නේ. ඒ කියන්නේ අපි එකට සිංහලෙන් කියන මං හසුරු කියලා. හරි. routers වලට කියන සිංහල නම තමයි මං හසුරුව. ඒතර routers අතර data packets send කරන්නේ. හරි. කමන්නේ ඒක dots type එක හොඳයි. අපි ගත්තොත් මේවා routers කියලා මෙන්න මේ විදිහට data packets මේවා අතර send කරනවා. හරි. අපි දන්නේ ඊළඟ data packet එක ගමන් කරන්නේ අනිත් කොයි පැත්තෙන්ද කියන එක. يعني එක මොනවාද routers හරහා ගමන් කරනවා පුතේ. අපිට කියන්න බෑ එක data packet එකක් ගමන් කරපු path එකේම අනිත් data packet එක ගමන් කරනවා කියලා. ඒ නිසා එයා එක එක path ඔස්සේ අනිවාර්යයෙන් මේ data packets ගමන් කරනවා. හරි. එතකොට routing කියන්නේ මේ routing කියන්නේ පුතේ එක මං හසුරුවක ඉඳලා තවත් මං හසුරුවකට data packets ගමන් කිරීම නැත්නම් දත්ත packet ගමන් කිරීම. right. So when the independent local networks are interconnected with each other, we need to mechanism to route.
the packets from one local network to another and vice versa. ඒ කියන්නේ එක router එකකින්ද තවත් router එකකට යම්කිසි mechanism එකකට data packets ගමන් කරනවා. හරි. network layer provides this routing mechanism. එතකොට මේ ජාල ස්තරය තුලදී තමයි පුතේ මේ routing mechanism එක define කරන්නේ. මේ මං හසුරුවීමේ ක්‍රමවේදය දෙන්නේ මෙන්න මේ network layer එකේදී. හරි. අපි එහෙනම් ලියාගමු පළවෙනි එක පුතේ ලියා ගන්න ජාල ස්තරය තුල කාර්යයන්. මේ ඔක්කොම ලියන්න අවශ්‍ය නෑ සනිරු මේ ඉංග්‍රීසි මේ මම රෙඩ් කලර් කරලා තියෙන අත්‍යවශ්‍ය පොයින්ට්ස් ටික විතරක් ඔයාලා සමරයිස් කරලා ලියාගත්තට කමක් නැහැ. මේ උපරිම සාරාංශගත කරන්න පුළුවන් ආකාරය තමයි දාලා තියෙන්නේ. හරි. ජාල ස්තරය තුල ඇති කාර්යයන්, ජාල ස්තරයේ කාර්යයන්. ජාල ස්තරයේ කාර්යයන් අපි තා චුට්ටකින් නවත්තන පන්ති ඒක නිසා උපරිමයෙන් මේ ටික අවශ්‍ය ටික කරමු පුතේ. හරි එතකොට අංක 1 දාගන්න පුතේ ප්‍රධාන කාර්යයන් දෙකකි කියලා දාලා අංක 1 දාගන්න. මං හසුරුවීම වරහන් ඇතුළේ routing කියලා දාගන්න පුතේ. මං හසුරුවීම සිදු කරන්නේ පුතේ මං හසුරු හරහා. මං හසුරුවක් කියන්නේ රවුටර් එකකට සිංහලෙන් දීලා තියෙන නම තමයි මං හසුරුවීම. එතකොට routing කියන්නේ මං හසුරුවීම. ඒ යටතේ ලියන්න පුතේ කෙටියෙන් එක් මං හසුරුවක සිට Bapak, cuti dulu. පස්සේ ගන්න කියන්න. ඕකේ. එක් මං හසුරුවක සිට තවත් මං හසුරුවක් දක්වා දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය කිරීමේ ආකාරය මෙකැනිසම් කියලා කියන්නේ අපි ඒක සම්ප්‍රේෂණය කිරීමේ ආකාරය මෙහිදී සිදුවේ. සම්ප්‍රේෂණය කරන ආකාරය තමයි විස්තර කිරීම මෙහිදී සිදුවේ. සම්ප්‍රේෂණය කරන ආකාරය විස්තර කිරීම මෙහිදී සිදුවේ. හරි. ඒතර routing කියලා කරන්නේ පුතේ කොහොමද router එකකින් router එකකට data packet send කරන්න කියන එක define කරන එක. හරි. මං හසුරුවකින් තවත් මං හසුරුවක දත්ත පැකට්ටු සම්ප්‍රේෂණය කිරීම විස්තර කිරීම මෙහිදී සිදුවේ. හරි. right. ඊට පස්සේ අපි යනවා පුතේ තාර්කික ලිපිනකරණය. ඊළඟ මාතෘකාව දාගන්න තාර්කික ලිපිනකරණය logical addressing කියන එක. IP addressing කියන එකට තව වචනයක් logical addressing. හරි. logical addressing. right. එතන ලියාගමු පුතේ අපි logical addressing කියන්නේ here when we route the packet beyond the boundary of local network. so ඔයගොල්ලෝ දන්නවා LAN එකක් ඇතුලේ අපිට IP address ඇත්තටම අවශ්‍ය නැහැ පුතේ. local network එකකින් එහාට ගිය local network එක කියන්නේ LAN එකක් නේ. local network කියන්නේ පුතේ යම්කිසි building එකක් ඇතුලේ තියෙන පරිගණක සමූහයක්. හරියට ඔයගොල්ලන් computer lab එක වගේ. ඒතකොට ඒ අතර මම එදත් ඔයගොල්ලන්ට addressing කියලා දුන්නා. ඒ අතර පරිගණක අතර කතා කරන්න කිසිම වෙලාවක IP address අවශ්‍ය නැහැ පුතේ. MAC address එක තිබ්බත් ප්‍රමාණවත්. හරි. හැබැයි LAN එකකින් එහාට ගිය data සම්ප්‍රේෂණය සඳහා යනවා නම් LAN එකකින් එහාට ඒ කියන්නේ metropolitan area network හරි wide area network එකකට හරි යනවා නම් අන්න එතනදී ඕන වෙනවා පුතේ IP address. හරි. එහෙනම් when route the packet beyond the boundary of the local area that is to different local network physical address alone is not enough. ඒ කියන්නේ LAN එකකින් එහාට ගිය දත්ත සම්ප්‍රේෂණයකට යනවා නම් පුතේ අපිට භෞතික ලිපිනය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. To facilitate this network layer employs another type of addresses called logical addresses that is also known as IP addresses. Right? aka sanlu එක that is we call also known as. හරි. හරි. එතකොට මේ එහෙනම් මේකෙදි අපි වෙන්නේ මොකද පුතේ?
ඕගොල්ලෝ දන්නවා භෞතික ලිපිනේ ප්‍රමාණවත් නැහැ. භෞතික ලිපිනේ ප්‍රමාණවත් නැත්නම් අපි යනවා ඊළඟ ඔප්ෂන් එක විදියට තාර්කික ලිපින වලට. මොකද ලෑන් එක ඇතුලේ භෞතික ලිපින වලින් කතා කරාට එතනින් එහාට යන්න ලෑන් එකකින් එහාට ඒ කියන්නේ අපි වෙන රටක් එක කතා කරන වෙන අපේ ලංකාව තුළ තියෙන වෙන පාසල් එක කතා කරනම් අපිට අනිවාර්යෙන් වෙන භූගෝලීය වෙන ස්ථානවලට සම්ප්‍රේෂණය කරන්න ඕන දත්ත එතනදී පුතේ අපිට භෞතික ලිපින ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් අපිට තාර්කික ලිපින අවශ්‍ය වෙනවා. එහෙනම් තාර්කික ලිපින කරණයට අපි කියනවා මොකද පුතේ logical addressing කියලා. හරි. The logical addresses are included in network layer header. network layer එකේ header කියලා තියෙනවා පුතේ. ශීර්ෂය කියලා තියෙනවා. මම මේ headers අපිට කරන්න නෑ syllabus එක ඇතුලේ. නමුත් මේ network layer එකේ header එක ඇතුලේ තමයි පුතේ මේ IP addressing කරන්නේ. හරි. right. ඒක නිකන් අපි point එකක් විදිහට විතරක් ගමු. එහෙනම් logic ලියාගන්න පුතේ ඊළඟ subtitle එක logical addressing නැත්නම් තාර්කික ලිපින කරන එක යටතේ අපි එක වාක්‍යයක් ලියමු පුතේ. ඉංග්‍රීසි මීඩියම් කෙටියෙන් ලියා ගන්න පුතා. මොකද මේ පොයින්ට් එක අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඔයාලට ඔලුවට අරන් ලියන්න සනිරු. සිංහල මීඩියම් ලියා ගන්න පුතේ. LAN එකක් තුල LAN LAN capital LAN එකක් තුල දත්ත සම්ප්‍රේෂණයට භෞතික ලිපින ප්‍රමාණවත් වුවද දත්ත සම්ප්‍රේෂණයට LAN එකක් තුල දත්ත සම්ප්‍රේෂණයට භෞතික ලිපින ප්‍රමාණවත් වුවද ඉන් එහා පරිගණක ජාල ආකාර සඳහා ඉන් එහා පරිගණක ජාල ආකාර වරහන් ඇතුළේ ලියන්න පුතේ WAN LAN right WAN LAN හරි WAN කියන්නේ WAN දාන්න පුතේ WAN WAN wide area network අනිත් එක LAN man අනිත් එක හරි එතකොට man කියලා වරහන් ඇතුලේ දාන්න පුතේ ඉන් එහා පරිගණක ජාල සඳහා තාර්කික ලිපින භාවිතා කළ යුතුය. තාර්කික ලිපින භාවිතා කළ යුතුය. වරහන් ඇතුළේ ලියන්න පුතේ IP ලිපින. තාර්කික ලිපින භාවිතා කළ යුතුය. වරහන් ඇතුළේ ලියන්න පුතේ IP ලිපින. එතන ඊට පස්සේ ලියන්න පුතේ මෙම තාර්කික ලිපින ජාල ස්තරයේ ශීර්ෂය මත සඳහන් කරයි. ජාල ස්තරයේ ශීර්ෂය මත සඳහන් කරයි. network layer header. හරි. එතකොට IP logical addressing වෙන්නේ මොන layer එකේද කියලා අහුවොත් ඔයගොල්ලන්ගේ උත්තරේ වෙන්න ඕන පුතේ network layer එකේ. අපි හිතමුකෝ network layer එකේ කොතනද සිද්ධ වෙන්නේ කියලා අහුවොත් that answer should be network layer header. හරි. ජාල කවුද මිස් ජාල ස්තරේ මොකක්ද ඒකට අහුන්නේ? ජාල ස්තරයේ ශීර්ෂය මත පුතේ. ජාල ස්තරයේ ශීර්ෂය මත සඳහන් කරයි. ජාල ස්තරයේ ශීර්ෂය මත සඳහන් කරයි. network layer header කියලා වුණා වරහන් ඇතුලේ දාගන්න පුතේ. ජාල ස්තරයේ ශීර්ෂය මත සඳහන් කරයි. හරි. right. එතකොට ඔන්න අපි network layer එක පුතේ මෙතනින් ඉවර වෙනවා වුණාට පොඩ්ඩක් පොඩි දෙයක් තියෙනවා පුතේ. අපි මේකේ protocols ගැන පොඩ්ඩක් ඔබ දැනගන්න ඕනේ. කමන්නේ අපි ලියා ගන්න පුතේ subtitle එකක් protocols කියලා. මේ කියන්නේ ජාල ස්තරය තුල භාවිත කරන protocols ටික මම දෙන්නම් ටික. ජාල ස්තරය තුල භාවිත කරන නියමාවලි කියලා දාගන්න පුතේ protocols using network layer කියලා subtitle එකක් දාගන්න.
හරි ඒකේ පළවෙනි එක්කෙනා ලියා ගන්න පුතේ පළවෙනි එක්කෙනා ලියා ගන්න පුතා නම RIP ඒ කියන්නේ එක ප්‍රොටෝකෝල් එකක් RIP routing information protocol RIP කියලා දාගන්න එක ප්‍රොටෝකෝල් එකක නම RIP routing information protocol නැත්නම් මං හසුරු තොරතුරු නියමාවලිය මං හිතන එක ඊට වඩා ලේසි පුතාලට ඉංග්‍රීසි මීඩියම් මතක තියාගන්න එක RIP මොකද අපි කෙටි නමින් මතක තියාගත්තාම ඇති ඒක ප්‍රොටෝකෝල් එකක් තමයි පුතේ ජාලස්තලයේ තුල භාවිතා කරන එකක් තමයි RIP අනිත් එක ICMP Internet Control Message Protocol ICMP කියන්නේ පුතේ ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යූස් කරද්දි සමහර වෙලාවට මොන හරි errors එහෙම එන්නේ නේද අර the URL not found මොන හරි ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යූස් කරද්දි එන එක මේ errors protocols කියන්නේ errors මොන හරි messages දෙන්නේ ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට් හරහා ඒක ICMP එකෙන් හරි ඒක ICMP තව එක්කෙනෙක් ඉන්නවා පුතේ තුන්වෙනි එක්කෙනා IP හරි protocols තුනක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ එකක් තමයි RIP එක අනිත් එක ICMP එක අනිත් එක IP තමයි අතන අපි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ internet protocol දැන් ලියා ගන්න පුතේ නම internet protocol හරි IP කියලා දාන්න ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කරන දේවල් එච්චර ගැටලුවක් නැහැ පුතේ සාමාන්‍යයෙන් IP එකකින් කරන්නේ ඩිලිවර් කරන data packets router එකකින් router එකට හරි deliver the data packets ඒවා in detail අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ අනිත් එක තමයි පුතේ මට ඔයගලන්ට දෙන්න බැරි වෙච්ච තැනක් තියෙනවා අර ඉස්සෙල්ලා එකේ ඒ කියන්නේ data link layer එකේ protocols වලට example ලිව්වේ නැහැ data link layer කියලා ලියපු තැන note එකේ අන්තිම හරිය ඉඳ තියෙනවද කියලා පොඩ්ඩක් බලලා පුතේ protocols දෙකක නම් ටික ලියා ගන්න වෙනවා. හරි? ඒ කියන්නේ data link layer එකේ protocols දෙකක නම් ලියා ගන්න පුතේ. එකක් තමයි PPP point to point protocol. data link layer එකේ protocols ලියා ගන්න data link ලියපු තැන කොයි හරි අයිනකින් හරි කමන්න ලියා ගන්න පුතා data link layer protocols කියලා නැත්නම් දත්ත සම්බන්ධී ස්තරයේ නියමාවලි එකක් තමයි PPP වරහන් ඇතුළේ යන පුතේ point to point protocol හරි එතන point to point protocol එකේ ඔයගොල්ලෝ දන්නවනේ point to point encrypted නේද ඔයගොල්ලන් WhatsApp එහෙම use කරද්දී ඔයගොල්ලෝ දන්නවා ඒක point to point encrypt වෙලා තියෙන්නේ හරි එතකොට ඒ කියන්නේ encrypt වෙනවා කියන්නේ ඒ දෙන්න අතරට තවටත් hack කරන්න මැදට එන්න බෑ හරි ඉතින් ඒ වගේ මේ කියන්නේ protocols තියෙනවා පුතේ protocol එකකින් කරන්නේ ඒ point to point ඒක මේ deliver කරනවා ඒ අදාළ data කියන්නේ වෙන එකකට මැදිහත් වෙන්න බැරි වෙන විදිහට හරි PPP අනිත් එක තමයි point to point tunneling protocol අනිත් එක PPTP point to point tunneling protocol එකෙන් එක more secure than PPP මෙයාට වඩා PPTP එක ගොඩක් secured ඒකට හේතුව පුතේ ඒක ඊට වඩා මේ privacy එක වැඩියෙන් කියන්නේ protect කරන එකක් තමයි PPTP කියන protocol එක. ඒතකොට data link layer එකේ අනිත් මොනවාද protocol එක වෙන්නේ PPTP point to point tunneling protocol. ඒක ලියා ගන්න පුතේ point to point tunneling protocol. හරි. ඔයගොල්ලන්ට පේනවා ඇති පුතේ point to point tunneling protocol එක ගත්තාම ඒකේ encryption කරන්න පුළුවන් provide authentication ඒ කියන්නේ username password දීලා authentication එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අනන්‍ය විදිහට ඒ කියන්නේ ඒ ගොඩක් රහස්‍ය විදිහට data transmit කරන්න පුළුවන්. ඒක නිසා PPTP තමයි more secure than PPP. හරි. ඒතර data link layer එකේ ඔන්න protocols දෙකක් ඔයගොල්ලෝ දන්නවා. එකක් තමයි PPP කියන එක point to point protocol. අනිත් එක PPTP protocol. හරි. එතකොට මේ protocols දෙක use කරන්නේ මොකද්ද data link layer එකේදී හරි right
ඊට පස්සේ අපි network layer එකේ protocols දෙක කතා කරා. right. මේ තියෙන routing වෙන හැටි පුතේ. routing routers අතර data packets ගමන් කරනවා. හරි. routing වෙන හැටි. හරි. එතකොට මතක තියාගන්න එක data packet එකක් ගියේ මේ path එකේ නම් අනිත් data packet එකත් ඒ path එකේම යනවා කියලා නීතියක් නැහැ. data packets තවත් routers හරහා ගමන් කරන්න පුළුවන්. අපිට නිශ්චිතව කියන්න බෑ මොන path එකේද data packet එක යන්නේ කියලා. අපි හිතමු සමහර router failure එකක් තියෙනවා නම් ඒ data packet එක යට අදාළ congestions control කරනවා. congestions control කරනවා කියන්නේ පුතේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් router එකක් drop වෙලා තියෙනවා නම් එයා ඒ අදාළ වෙනත් path එකක් තෝරගෙන ගානට data packet එක send වෙනවා. හරි. අනිත් එක තමයි මතක තියාගන්න මේ දැන් මේ dots වලින් පෙන්නන්නේ routers. මේ dots වල තියෙන විශේෂත්වය තමයි පුතේ එක router එකක් drop වෙලා තිබ්බොත් අපි හිතමු මේ router එක drop වෙලා තියෙනවා නම් එයා ගානට වෙනත් path එකක් තෝරගන්නවා වගේම අනිවාර්යෙන් තව එකක් තමයි ඕන router එකකට පුළුවන් data packet එක drop කරලා දාන්න. ඒ කියන්නේ අපිට කියන්න බෑ මේ data packet එක router එකක් කරා අනිවාර්යයෙන්ම එයා routing කරනවද කියන එක. සමහර routers තියෙනවා data packets drop කරනවා. අපි හිතමු එයාට 4 packets ආවොත් එයා සමහරවිට 3 packets වෙන්න පුළුවන් යවන්නේ. ඒ කියන්නේ එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ පුතේ router එකකට පුළුවන් ඕන data packets drop කරලා දාන්න. ඒ කියන්නේ අයින් කරලා දාන්නත් පුළුවන්. data packet ඔක්කොම send කරන්නේ නැතුව. ඉතින් ඒක it's depend on the router. ඒක router එක මත තමයි depend වෙන්නේ. ඒ කෙසේ වෙතත් මේ විදිහට routers හතර කියන්නේ හරහා data ගමන් කරන්නේ පුතේ යම්කිසි mechanism එකකට අනුව අන්නේ mechanism එක explain කරන්නේ network layer එකේදී. හරි. ඉතින් මේ දක්වා මම හිතනවා කිසි ගැටලුවක් නැහැ කියලා පුතේ ඔයගොල්ලන්ට. අනිත් එක පොඩ්ඩක් network layer එකේ තව function ටිකක් ලියා ගන්න පුතේ packet scheduling කියලා. ඊළඟ එක කියන්නේ routing ලිව්වා ඔයගොල්ලෝ අනිත් එක තමයි මේ logical addressing ලිව්වා තුන්වෙනි එක ලියා ගන්න පුතා packet scheduling. ඒ කියන්නේ මේ data යවන packets උත් පුතේ අනුපිළිවෙලකට සකස් කරගන්නත් මේ network layer එකේදී සිදු වෙනවා. හරි. එහෙනම් තුන්වෙනි එක ලියා ගන්න පුතා packet scheduling. packet scheduling සිංහල මීඩියම් ලියන්න පුතේ packet අනුපිළිවෙලකට සැකසීම. හරි ඒක සකසන විදිහ තමයි මේ තියෙන්නේ හැම පැකට් එකකම ෆිනිෂින් ටයිම් එක මොකක්ද කියලා සටහන් කරගන්න. ඒව අත්‍යවශ්‍ය නෑ පුතේ. අවශ්‍ය ටික විතරයි මම දෙන්නේ ඔයගලන්ට. පැකට් ෂෙඩියුලින් කරන්නත් එතකොට නෙට්වර්ක් ලේයර් එකේදී. හරි. right. එතකොට නෙට්වර්ක් ලේයර් එකට එනකම් පුතේ හරි අපි මේකේ ප්‍රොටෝකෝල්ස් 3 ලියාගත්තා. හරි. right. මේව in detail අවශ්‍ය නැහැ මම ඒක note එකේ දාලා තිබුණාට මම පොඩි දෙයක් දෙන්නම් පුතේ ඔයගලන්ට මන්ට දෙන්න බැරි වෙච්ච තැනක් තමයි අර framing කියන එක framing රාමුකරණය අපි කරේ data link layer එකේදී framing එකේදී frame වෙන විදිහ මම ඔයාලට දෙන්නම් කියලා කිව්වා නමුත් මට ඒක දෙන්න බැරුව ගියා පුතේ frame එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයගොල්ලෝ නිකන් හිතන්න පුතේ බස් එකක් හිතන්නකෝ බස් එකේ ඔයගොල්ලෝ දන්නවා ඉස්සරහ නමක් ගහලා තියෙනවා නේද? ඒතර මේ බස් එකට තමයි මිනිස්සු නගින්නේ. හරි. ඉතින් අපි මිනිස්සු කියන්නේ data කියලා ගත්තොත් ඒතර data packet එක දාන්නේ පුතේ data packet එක මේ ලබා දෙනවා frame එකක් ඇතුළට. මේක හරියට නිකන් මේ ඔයගොල්ලෝ හිතන්නේ header එකකුයි trailer එකකුයි තියෙනවා. මෙතන payload field කියන්නේ පුතේ හිස් තැනක්. ඒ හිස් තැන ඇතුළට මේ data packet එක දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ frame එක ආරක්ෂිතව අර data packet එක අරන් ගිහිල්ලා අදාළ තැනදී කියන්නේ receiving machine එක ළඟට ගිහිල්ලා ආයෙ මොකද කරන්නේ මේ payload field එකෙන් මෙන්න මේ packet එක unload කරනවා. හරි. ඒක data packet එක load කරගෙන ගිහිල්ලා අදාළ ස්ථානයේදී අපව unload කරනවා. හරි. so data packet මේ framing වෙනවා. ඔන්න framing වුණා. ඊට පස්සේ අදාළ ස්ථානයේදී අපව ඒක frame එකෙන් අයින් වෙනවා. හරි. ඒතර හරියට මිනිස්සු ටික බහැලා යනවා වගේ. හරි. ඒතර මේක තමයි පුතේ data packet framing කියලා කියන්නේ. මේක පොඩ්ඩක් අඳ ගන්න පුළුවන් විනාඩි 5ක් 6ක් වගේ තියෙනවා අපිට. මම දන්නේ ඉඩ කොහොමද කියලා. නමුත් මේක අඳ ගන්න ඕන පුතේ. බලන්න මේ ඉඩ adjust කරගන්න පුළුවන් නම් දැන්ට කොහෙ මේ වෙන තැනක හරි කියන්නේ ඔයගොල්ලෝ දැන් ඉන්න තැන හරි කමන්නේ අඳින්නකො පුතේ අඳ ගන්න. හැබැයි මේක මතක තියාගන්න data link layer එකේ LLC එකේ වෙන framing එක. හරි framing රාමුකරණය වීම. රාමුකරණය කියන එක LLC sub layer එකේ තමයි මේක සිද්ධ වෙන්නේ. හරි. අඳ ගන්න පුතේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඒ අතර.
sending machine කියන්නේ පණිවිඩය යවන machine එක. මේක නම් සිංහල medium උත් ඉංග්‍රීසි වලින් ලියවර කමක් නැහැ පුතේ. header කියන්නේ ශීර්ෂය. මෙතන trailer එක කියන්නේ මේ එක trailer කියලාම දාගන්නකො. payload field එක කියන්නේ අපි data packet එක බහලන මේ ස්ථානය. හරි. right. මේ තියෙන දත්ත පැකට්ටු රාමුකරණය වීම. right. මම හිතනවා එහෙනම් අදලා ඉවර නම් පුතේ hand raise කරන්න. mix කරගන්න එපා. මේක network layer එකක් නෙමෙයි පුතේ. data link layer එකක්. ආයෙ කවද්ද පුළුවන් කියලාත් මේ ගම් පොඩ්ඩක් හිතන්න. week days වල නැති ඔයගලන්ට අනිත් classes ඇතිනේ. ඒ නිසා week days වල ගැටලුවක් නැහැ. මේ අනිත් දවස්වල පුළුවන් weekend එකේ හෙට පුළුවන්ද පුතේ? හරි. ඇඳලා ඉවරයිද පුතා? ඉන්නේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්නකො නැත්නම් මේ වෙලාව යනවනේ විනාඩි 3ක් වගේ තියෙන්නේ. yes හරි. මම හිතන කාලය ඇති කියලා පුතේ. ලියා ගන්න බැරුව ගියා නම් ඔයගොල්ලෝ මේ ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මට කවුද ප්‍රවීන් ඔයා පුතේ වීඩියෝ එක ඔන් කරලා මට බුක් එක පෙන්වන්න බලන්න. පොත right හරි නේද පුතේ? හරි. ගැටලුවක් නැහැ නේද ප්‍රවීන්? හරි. thank you ප්‍රවීන්. හරි. thank you. හරි. කවුද අනිත් කටේ මොන හරි ගැටලු තියෙනවද? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. ප්‍රශ්න තියෙනවා නම් කියන්න පුතේ. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. මට කියන්න මම හෙට ක්ලාස් එක දාන්නද? මොකද ආයි week days වල දාන්නේ නැහැ පුතේ. ආයි weekends වල වැටෙන්නේ. දාන්නද නැත්නම් ඊළඟ week එකේම තියන්නද? හෙට දාන්නද? ඊළඟ සතියේ දාමුනේ හෙට දාමුනේ. හෙට දාමු මේ group එකේ අහලා බලමු කට්ටියට පුළුවන්ද කියලා. හරි. දවසෙම ක්ලාස් ද පුතේ? කාටද? මට ප්‍රවීන්ට. හරි. හරි කමන්න. එහෙම වුණොත් මම කොහොමද සැටර්ඩේ මේ වෙලාවට තියන්න පුතේ. හරි ක්ලාස් එක. right මේ කියන්නේ මේ දවස් ටිකේ කොහොමද ක්ලාසස් ගෙදර නැති නිසා කරගන්න කාලේ තියෙන නිසා අපි පුළුවන් වුණොත් අවස්ථාව බලලා ආයි දාගමු පුතේ. කොහොමද මම දැන් මේක රෙකෝඩින් එක ඔයගලන්ට එවනවා. හරි right